නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නානුසෝ චංති න පජප්පන්ති නාගතා පච්චුප්පන්නේච පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි, ආරාධිත බෞතුන් අපට මෙන්න මේ විදිහ ආරාධනයක් කරනවා. අනාගතයේදී හෝ අතීතයේ හෝ සිතවිලි වල නොඉඳ වර්තමානයේ විදසුන් වලින් දකින්නට සිත හදා ගන්නා අයුරු සරලව පහදා දෙනමින් ගෞරවපූර්වකව ආරාධනය කරමු. ආරණ්‍ය සූත්‍රයේ සඳහන් ගාථාවක් මාතෘකා පාඨයේ ගත්තේ ආරණ්‍ය සූත්‍රය ගැන සඳහන් කරන්න නෙවෙයි. මේකට අදාළ මාතෘ ගාථාව ඒක බැවින් මෙම ධර්මානුශාසනාව කිරීමේදී අපට ආයන්නෙන් පටන් ගන්න වෙන්නේ නැහැ. මේ ධර්මයේ ගොඩක් ඇසූ අයට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ පටිසෝතගාමී ප්‍රතිපදාව කෙසේ කළ යුතුද කියන එක පැහැදිලි කරන ලෙස කරන ඉල්ලීමක් මේ. මේ වචනවල පුංචි පුංචි වෙනස්කම් තිබෙනවා. මම එහෙමම නෙවෙයි ඇත්ත සිද්ධිය. ඒක මම පැහැදිලි කරන්නම්. දැන් අපි පිළිබඳව ඉගෙන ගන්න වෙනවා. අපි ලෝකෙට පේනකොට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පුද්ගලයෝ විවිධයි. අපි තව ටිකක් ගැඹුරින් ගත්තාම සිතේ කය දෙක එකේ පැවැත්ම. ඒ කවේ පැවැත්ම වචනේ පැවැත්ම සියල්ල පාලනය කරනු ලබන්නේ සිත විසින්. සිත හැම විටම වර්තමාන මොහොතේ හටගෙන නැතන එකක්. ඊට එහාට ඒකට ස්වභාවික ආයුෂ දීලා නැහැ. මෙන්න මේ වර්තමාන මොහොතේ හටගෙන නැතන එක තුල සසරේ ප්‍රමාදයත් අප්‍රමාදයත් දෙකම දේශනා කළ දහමක් බුදු දහම කියන්නේ. ඒක පෘථග්ජන සමාජයක දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාවලිය ඒක තුළ විවරණය කරනවා. ඔවුන් බුදුන් වහන්සේට සවන් දුන්නොත් ඔවුන්ට ඔවුන් ළඟ තිබෙන්නා වූ අඩුපාඩුව, භව ගාමිත්වය, භව බන්ධනය, ප්‍රමාද විහරණය තේරෙනවා. එතකොට ඔවුන්ට කල්පනා වෙයි බුද්ධ චරිතයයි බෞද්ධ සංස්කෘතියයි අවුරුදු 2700ක් ඉතිහාසය දැනගෙන හිටියට දැනගන්න ඕන මූලික දේ අපි දැනගෙන හිටියේ නෑ කියලා. දැන් මේ සවන් දෙන ඔබ ජීවිතේ යම් කොටසක් ගත කරපු අය. ඒ ගත කලේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ බෞද්ධ හෝ ආදි වශයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක තුළ ඔබට සිදු වුණා වූ හානියක් තියෙනවා. ඒ හානිය ඔබට තර්ජනය කරනවා, දුක් ගෙනත් දෙනවා. ඔබට ඒකට මුහුණ දෙනු ඇරුණාම බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ සරණ හැර ගැලවෙන්න වෙන පාරක්ම නැහැ. ඉතින් සමාජය කියනවා ගහෙන් ගෙඩියෙන් වගේ දුක් එනවා, කොහොම එනවද දන්නේ නැහැ කියලා. අපි ලෝකේ දකින්නේ කොහොමද? පිළිගැනීමට සම්මත පිළිගැනීමට අනුව ඔබ මව පියා බාහිර ලෝකේ තියෙන වස්තු ගඳ සුවඳ දකිනවා අහනවා. මතක තියාගන්න තබා ගන්න
සම්මත පිළිගැනීමට අනුව. හොඳයි මේ ලෝකේ ශබ්ද තිබෙනවා. ඒ නිසානේ අපට ඇහෙන්නේ කියලා අපි පිළිගනිමු. සෝත ඉන්ද්‍රිය නැති වුණොත් එහෙම මේ පුද්ගලයාට මේ ලෝකේ ශබ්ද තියෙනවද? කම්පිත තිබුණට නෑ නිහඬයි ලෝකේ. ඒ කියන්නේ ශබ්දය හඳුනා ගන්න සිතුවිල්ල පහළ වෙන්නේ නැති විට ඔහුට ශබ්දයක් නැත. එහෙනම් ශබ්දය දන්නේ අපේ සිතේ පහළ වෙන සිතුවිල්ලෙන් නේද? මම මතක් කළා මට දැනෙන්නේ මා කන කොළුවෙකුළු කුඩා ලොකු වෙනකොට දැනේවිද මම අසමි අඬා කියලා අන්ධ ළමයා 3 පන්තියේ පාඩම් කරපු කවි පොතේ කවියක්. දැස් නැතුව මේ ලෝකෙට එන්න මොනම රූපයක්වත් නැහැ. ඒ ලෝකේ රූප නැති නිසාද? නැහැ. ඒ නිසා ලෝකේ තිබෙන හැම දේවල්ම ඔබ හඳුනාගන්නේ ඔබේ පස්දොර තුල පහළ වෙන්නා වූ සිතුවිල්ලක් මගින් කියන මේ ශාස්ත්‍රීය ඇත්ත පිළිගන්න. අපි ලෝකෙත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ පස්දොරෙන් හම්බෙන සිතුවිල්ලක් මගින්. ඒ කියන්නේ අපි ඉස්සරහින් තිබෙන දේ දකින්නවා කියන එකේ තේරුම අපේ සිත දකින්නවා. සිත දකින්නේ අපට ඕන හැටියට අපි හදාගත්ත අපිට ඇලුන අපිට ගැටුණ හැටියටයි. ඒක තේරුම් ගන්න ඕන. මෙහෙම විශ්ලේෂණයක් උගන්වන්නේ නැහැ භෞතික විද්‍යාවේ හරි ජීව විද්‍යාවේ හරි සෞඛ්‍ය විද්‍යාවේ හරි. මතක තබා ගන්න. මෙන්න මේක තුල පැහැදිලි කරන කරුණක් තමයි පුද්ගලයා යනු දොරවල් 6 එකතුවක්. ගමන යනු දොරවල් 6ට යන ගමනක්. බාහිර ලෝකේ ගමන නෙමෙයි පෙන්වන්නේ. පිළිවෙලක් නැතුව ඒ කියන්නේ මම කියනකොට පිළිවෙලටයි කියවෙන්නේ මට පාඩම් වෙලා තියෙන හැටියට ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට. අපිලියවින් මාරු වෙමින් යන ගමනක් සිත. මේකට අතීතයක් නැහැ. අපිට උපැන්න සහතිකයේ අතීතයක් සහ ඊයේ ගැන කතා කරන්න පුළුවන් වුණාට සිතුවිලි ලෝකෙට අතීතයක් නැහැ. අනාගතයකුත් නැහැ. සැබවින්ම අපට ඇහැට පේන ලෝකෙක එහෙම දෙපැත්තක් ගැන කතා කළාට මේ ලෝකේ සියලු දෙනාම ජීවත් වෙන්නේ වර්තමානයේ විතරයි. නමුත් වර්තමානයේ ජීවත් වීමේ වාසනාව ඔහු විසින් හදාගත්ත අතීතයේ විසින් ඔවුන්ට හැමෝටම අහිමි කරලා තියෙනවා. වර්තමානයේ ජීවත් වීමේ වාසනාව ඔවුන් විසින් හදාගත්ත අතීතයේ විසින් ඔවුන්ට අහිමි කරලා තියෙනවා. මොකද්ද මම කිව්වේ කියලා කල්පනා කරලා බලන්න. මේ වර්තමානයේ පහළ වෙන එක මොකද්ද? ඒකට ධර්මයේ කියනවා පංචස්කන්ධේ පහළවීම. වර්තමාන මොහොතේ අපේ ළඟ සිදුවෙන මේ ගැඹුරු ධර්මයට කියනවා පංචස්කන්ධේ පහළවීම. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක්, ගිහි පැවිදි ભેදයක්, ආගමක් නැහැ. අපි මිනිස්සු ගැන විතරක් කතා කරමු, මනුස්ස වර්ගයා ගැන. අපි ලෝකයේ සමග සම්බන්ධතාව පවත්වන්නේ වර්තමාන මොහොතේ පහළ වෙන පංචස්කන්ධය මගින්. පංචස්කන්ධය පහළ වෙන්න ඇස, කන, නාසය, දිව, කය හෝ සිත උදව් වෙනවා. එතකොට බාහිර ලෝකයේ තිබෙන දේවල් පිළිබඳව ඔබේ එකතු කිරීම බාහිර ලෝකෙ නෙවෙයි තිබෙන්නේ. ඔබ ළඟ. ඒවා දැන්ද? ඒවා වර්තමානයේද? නැත. අර මගේ සරලම උදාහරණය ගන්න වසර 50ක් 40ක් 30ක් තිස්සේ කියනවා. මේ අවුරුදු 9ක විතර පුංචි දරුවෙක් වෙන්න ඇති. හැන්දෑවේ සෙල්ලම් කර කර ඉඳලා
කරුල වැටෙන මොහොතේ පොළොංගෙකුට බය වෙනවා. පුල්ලිත් දැකලා ඇඟත් හිරි වැටලා ගියා. ඒ කාලේ අපිට විදුලි පන්දම් පාවිච්චි කරන්න අවසර නැහැ, අවසරත් නැහැ, වරණුත් නැහැ, ඇත්තෙත් නැහැ. පොඩි ළමයිනේ. කොහෙටද යන්නේ? තාත්තගේ ඇඳට. ටෝච් එක අරන් ඇවිදින් පොළඟ බලන්න. කො බලපුවම මම දැකපු පොළඟ අතර නෑනේ. ඒ වුණාට මම දැක්ක පොළඟගේ අර තෙල් ගතිය, ඒ වගේම අර කැකරලි ගහලා ඉන්න හැටි දැකලා අඟ හිරි වැටලා ගියා. දැන් ටෝච් එක එළියට පෙනෙන්නේ අපිම සෙල්ලම් කරන්න ගෙනත් දාපු කඹයක් ගුලි කරලා දාපු එකක්. මොකද්ද මම මේකෙන් කියන්නේ? ඒ ජීවිතය තුළ පොළඟගේ විස, පොළඟගේ මරණීය විස, පොළඟ පිළිබඳව ඊට ඉස්සෙල්ලා දැකලා හදාගත්ත අගයක් තියෙනවා. ගමේ කාට හරි පොළොංගු කෑවනම් හරි, පොළොංගු කාලා මැරුණා නම් හරි, පොළොංගු මැරුවා නම් හරි, එහෙමනේ දකින්නේ පොළඟගේ ඇඟ. දැන් මේ Tamanගේ සිතේ පහළ වුණ දේ එන්නට බාහිර දේ උදව් වුණා ඇරුණාම බාහිර දේ දැක්කේ. අඳුරේ දැක්ක නිසා බාහිර දේ දැක්කේ නැහැ. ඒක උදව්වෙන් Tamanගේ හිතට එන දේ දැක්කා. ටෝච් එක ගැහුවාමත් කඹේ දැක්කා කියන්නේ දැන් කඹේ හඳුනන හිත පහළ වෙනකොටත් කඹේ දැක්කා කියන එකේ තේරුමත් කඹේ සිතුවිල්ල කඹේ නැමැති සිතුවිල්ල පහළ වුණා. දැන් ඇත්තටම බය වෙලා තින්නේ පොළඟෙකුටද? පොළඟ සම්බන්ධයෙන් ජීවිත කාලයත් එකතු කරගත්තා වූ Tamanගේ හිතේ තියෙන මරණීය බියටද? ඒක නේද ආවේ. මේ එක තුලින් ඉගෙන ගන්න. ඔබ ජීවත් වෙන්න ගිහින් එකතු කරන කොටස් තිබෙනවා. ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන්, හෙවත් බැඳීමෙන්. ඒ බැඳීමෙන් ගත්තහම ඉවර වෙන්න බෑ ඒවට. ඒවා මතකය නෙවෙයි අපි මේ කතා කරන්නේ. මතකයේ ඉක්මවා යමින් චිත්තාභ්‍යන්තරයේ ආය හට ගන්න හේතු වශයෙන් ශේෂ වෙනවා. මේ ළමා කාලයේ පහ වෙනකොට අපි විසින් කරන්න පටන් ගන්න වැඩේ මතකේ පුළුල් වෙනවා වගේ ඉදිරියෙන් ගැටෙනකොට ඇතුළතින් ගණ්ඩ අවශ්‍ය අගයක් එකතු කරලා තියෙනවා. මිනිසෙක් පළම මුණ ගැහෙනවා. හොඳත් නෑ, නරකත් නෑ, නම දන්නෙත් නෑ. මම කියන විදිහට නම් අපි කියමුකෝ කාන්තාවක් කියලා. කොණ්ඩු කොටර කප්පලා උපැස්සේ වල පැලඳන් කලිසි මොකුන් දාලා ඉන්නවා නම් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් දන්නේ නෑ. එතකොට පේන්නේ දැන් තත්ත්වය. නමුත් ඔහුම හඳුනාගෙන ඔහු සමග ඇලුනොත්, ඔහුම හඳුනාගෙන ඔහු තරහකාරයෙක් කරගත්තොත් ඊට පස්සේ ඔබ කියන විදිහට පේනකොටත් නායට අඳුකල වගේ තමන්ගේ හිත ඇතුලේ හදාගත්ත දේ මෙතෙන්ට එනවා. තමන්ගේ හිත ඇතුලේ හදාගත්ත දේ මෙතෙන්ට රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූප වශයෙන් පහළ වෙන්න බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ උදව් වෙනවා. බාහිර ඒවා නැත්නම් සිහිනෙනුත් අර හදාගත්ත එක පේනවා. බලන්න හරිද කියලා. එතකොට මේ එන જાති ඔක්කොම ගනිමු අපි. ඇලුන, ගැටුන, මුලා වුණ. ලෝභ, දේශ, මෝහ වශයෙන් අපි ස්කන්ධ පංචකයක් ගැන පුද්ගලයෙක් වශයෙන් මේවා සමග ඇලී ගැටි ශේෂ කරගත්ත දේවල් දැන් මෙතෙන්ට එනවා. ඔබට වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්ද මෙහෙම හදාගත්ත අතීතයක් ඇති තාක්කල්? මතකේ නෙවෙයි මම මේ පෙන්වන්නේ. අන්න එහෙම කෙනෙක් සම්බන්ධයෙන් එකතු කරගත්තා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන පැත්තක් හැමෝටම අයිති. මෙය හටගන්නතුරු ඒකට එන දේ පේනවා ඇරුණාම ලෝකෙ පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැහැ.
අර කියන්නේ එක එක්කෙනා තම තමන්ට අයිති කණ්ණාඩි වලින් බලනවායි කියලා. දැන් මේකදී එනකොට මේක අතීතයක් කියන්න දන්නේ නැහැ. සිතුවිල්ල කියන්න දන්නෙත් නැහැ. ඒවා පස්සේනේ අපි තේරුම් ගන්නෙ. ආවහම ඔබ නොසන්සුන්. ලෝභයෙන් නොසන්සුන්, ද්වේෂයෙන් නොසන්සුන්, මෝහයෙන් නොසන්සුන්. අන්නේ නොසන්සුන් වෙන හැඟීමට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. හදාගත්තේ නැත්නම් උපදිනවද? දැන් වර්තමානයේට කොට සිතුවිල්ලක් වශයෙන් පෙනෙන්නේ නැහැ ඔබට. මේක ඔබ කෙනෙක් දෙයක් තනක් කොට ඒකට එකතු වෙනවා. නැත්නම් ඒකට ඇලෙනවා, ගැටෙනවා. ඒක අතීතෙන් ආව දෙයක් දන්නෙත් නැහැ. තිබුණ නිසා මොකද කියන ඒවා තේරෙන්නේ නැහැ. මට පේන කොටත් මයාට අඳුකල වගේ කියලා ඔබ කියනවා. දැන් ඔබ මේකෙන් මිදෙන්න ඇහුවට මේක තියෙන තුරු නවත්තන්න බෑ නේද? අන්න ඒ වගේ කවුරු හරි කියන දෙයක් අහලා ඔබේ ව්‍යාපාරික ලෝකයේ හෝ ජීවිතය පිළිබඳ නෙමෙයි පෙන්වන්නේ. නිවන් දකින්න එක හරි දිව්‍ය ලෝක යන එක හරි මොකක් හරි සම්බන්ධ වෙනොත් ප්‍රජාප්පණයක් සීනම වීමට ඒකට කිය ප්‍රජාප්පණය කිය හදාගෙන තිබෙනවා. එතකොට ඔබට වර්තමානයේ ඉටු කරගන්න බැරි ආසාවක්, ආදර කතාවක් එහෙම තිබෙනවා නම් ඒකත් ඇඳට වෙලා කල්පනා කර කර විතින් විඳින්න පුළුවන්. මෙසේ බැලූ කල මේ මිනිසා හැම විටම අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙන කෙනෙක් කරුණාම උට වර්තමානයේ ජීවත් වෙන්න තව වරන් හම්බ වෙලා නැහැ. මේකට එකතු වෙන පුරුද්දක් අපි ළමා කාලේ ඉඳලා පුරුදු කරගත්තා. එකතු වීමේදී මෙන්න මෙහෙම මේ ලෝකේ ජීවත් වෙන්න යාමේදී ලෝකෙත් වෙන දේවල් සම්බන්ධයෙන් ඔබ එකතු කරගත්තා වූ අගය අඩු වැඩි හරි වැරදි ලාභ අලාභ සැප දුක් නිරාම ප්‍රශංසා ලෝකේ තියෙන පරිදි නෙමෙයි ඔබට රුචි පරිදි ඔබ මේක එකතු කරගන්නේ. සිත විසින් මොකද කරන්නේ? මේක මතකයේ ඉක්මවා යමින් ඇලෙමින් ගැටෙමින් මොලායමින් නිතර කරනවා. මේ ඇලෙමින් ගැටෙමින් මුලායමින් ඉතුරු කරගන්න මේ කොටසට තණ්හානුසය කියලා තියෙනවා. අන්නේ විට සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න ගිහින් බාහිර ලෝකේ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ එකඟ වීම නොවීම තුල ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් තුල ඔබේ චිත්ත අභ්‍යන්තරයේ ලෝභ මූලයෙන්, ද්වේෂ මූලයෙන්, මෝහ මූලයෙන් බලවත් වෙනවා, වැඩි දියුණු වෙනවා. පරණ ගාතාවකුත් මතක් කරගත්තාම හරි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යන චිත්‍රාණි ලෝකේ. පුරුෂයාට ස්ත්‍රියට මේවා සම්බන්ධයෙන් Taman හිතේ හදාගත්තා වූ ඇලීම ගැටීම තමයි මේ කාමය කියන්නේ. බාහිර වස්තු වල එහෙම එකක් නැහැ. අපි එහෙම දකින්නේ නැහැ කවදාවත්. අපි ඒවමයි මේ විඳින්න දේවල් තියෙන්නේ කියලා හිතන්නේ. දැන් මෙන්න මේ විදිහට අපේ මේ ජීවිතයේ වර්තමාන මොහොතේදී ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන මේ හැම එකක්ම සම්බන්ධව කටයුතු කිරීමේදී අර පොළඟ මතක් වෙනකොට පොළඟට තියෙන බය එනවා වගේ Taman හිතේ තබා තිබෙනා වූ ස්වභාවයක් හිතට එනවා. අපි ඒකත් එක්කයි ජීවත් වෙන්නේ. අපි ඒක පරම සත්‍යයක් කොට ගන්නවා. මේක මැරිච්ච අතීතයක්. මේ දැන් සිතුවිල්ලක් වශයෙන් දකින්න අපි දන්නේ නැහැ. Taman හදාගත්ත මුලාවකට මේ එකතු වෙන්නේ. මේක තමයි පරම සත්‍ය කියලා අපි හිතනවා. එතන ඉඳගෙන අපි තීරණ ගන්නවා. ඒ උපන් විතර්කයේ විසින් කියන පරිදි අපි තීරණ ගන්නවා. මෙම මෝඩකම ජීවිත කාලයක් තුලා වැඩ දියුණු කරපුවාම
අසුරු ගසන සැනකින් එසේ හැතිරෙන්න සිත පුරුදු වෙලා ඉන්නවා අපට පාලනය කරන්න වෙලාවක් නැහැ. දැන් මේ ඉගෙන ගන්න ඕන කාරණාවක්. දැන් මේක ඉගෙන ගන්න ඕන තව කාරණයක් තියෙනවා. පරිහාන ධම්මං වෝ භික්කවේ දේසිස්සාමි. මේ එන අරමුණට හොඳයි සැපයි සාන්තයි කියලා ඇලෙන්න ගැටෙන්න ගියොත් නැත්නම් ලෝභ දේශ මොහත් කරන්න ගියොත් ලෝභත් අකුසල් දෝසත් අකුසල් මොහත් අකුසල්. ඉඳල් අරමුණ කියන එකේ ඔය ලස්සන බලන එකක් නෙමෙයි මේ ලෝභ කියන්නේ. ඉස්මතු වී පෙනෙන්නට, රිදවන්නට, පහර ගහන්නට, ගමෙන් නෙලවන්නට, උදුරා ගන්නට, පාඩු කරන්නට කරන කල්පනාව. පසුගිය දවසක මම තීනි අකුසල මූලානි කියලා දේශනාවකින් ඕක පෙන්නවා. ගමෙන් පහර බහැරවනවන්නට. එහෙමයි ඔබේ අකුසලයක් වෙන්නේ. මේ බුදුන් වහන්සේගේ ධර්මයේ මම දකින්නේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ අකුසලයේ තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ වදාළ පරිදි. ඊට මෙහා පැත්තේ මේ ලෝකේ තියෙන කාරණා පිළිබඳව මොන පාලනයක්වත් උන්වහන්සේට නැහැ. ඒවා ලෝකයට අවශ්‍ය පරිදි අපට අවශ්‍ය පරිදි වෙන්න ඕන. ඒවා නෙමෙයිනේ දුක් ගෙනත් දෙනවා කියලා තියෙන්නේ. දැන් මේ අරමුණුත් එක්කලා එකතු වීමට අපි කියනවා ඒ මොහොතට උපන්දේ මගේ මම මගේ ආත්ම කියන්නේ නැහැ. මේ තුනට අයිති ක්‍රියාවට බවට පත් වෙනවා. අන්න උපදින ස්කන්ධ පංචකේ මම මගේ ආත්ම කොට ගන්නා වරද නිසා එයාට අවසන් වෙන්න බැරුව අවසන් වුණාට හේතුවක් ඉතුරු වෙනවා. අන්න එහෙම ඉතුරු කරගත්ත හේතු තමයි තණ්හානුසය කියලා කියන්නේ. දැන් බණ ඇහෙනකොට මෙහෙම පොඩ්ඩක් හදාගෙන. වයස අගට ගිය තරමට බරපතලයි අඩු නම් ටිකක් අඩුයි. දැන් ඉතින් අර මගේ අනිත් උදාහරණය. මෙසේ හදාගත්ත වපරසක් නැත්නම් අතීතයක් නැත්නම් තණ්හානුසයක් ඇති විට ප්‍රසාදයට ගැටුණු පමණින් ඇස කරනට නාසයට උඹට ඒ හදාගත්ත මතය දෘෂ්ටිය තමයි හිතට එන්නේ. මම උදාහරණයක් වශයෙන් මෙහෙම කියනවා. ඉදිරියෙන් ඉන්න එක පුද්ගලයයි. ඔහු එක්කෙනෙකුට හතුරෙක්, තව කෙනෙකුට මිතුරෙක්, තව කෙනෙකුට ඥාතියෙක්, තව කෙනෙකුට නොදුටු කෙනෙක්. ඔහු ගැටීමේදී ඔහුද හිතට එන්නේ හතුරුකමද, මිතුරුකමද, ඥාතිකමද, නොදුටුකමද? ඒක ඔහුගෙද තියෙන්නේ. මේක ඔස්සේ පෙන්වන්න හදන්නේ ඒවා අතහරින්න කියලා නෙවෙයි. අපට වර්තමානයේ දකින්න බෑ පෘථග්ජනයාට. අර අතීතේ එන්නේ. තබාගත් අතීතේ එනවා. ඒ තබාගත් අතීතයේදී වර්තමානයේ වහනවා. විතරක් නෙමෙයි ඒකේ තියෙන දැවිලි තැවිලි ටික ඒක ඔක්කොමත් වෙනවා. ඒ නිසා එකට කියනවා උපදින කාම විතර්කය, උපදින ව්‍යාපාද විතර්කය, උපදින විහිංසා විතර්කය කියලා. ඒ තුනේදී තමයි දුක තිබෙන්නේ. ඒ තුන තමයි හදන්න ඕනේ. අර සිතුවිලි ඔක්කොම එනවා කියලා කියන්න එපයි කිව්වේ මං ඒකයි. ඕක නැතුව ඕනේ තරම් සිතුවිලි පහළ වෙයි, තීරණ ගණීවි නැති වෙලා යයි. බුදුන් වහන්සේ වදාළේ දුක හේතුව නැතිව තන මාර්ගනේ. දුක කොතනද තියෙන්නේ? හැම එකෙම තියනවාද? නෑ, පංච උපාදානස්කන්ධා දුක්ඛ. අනර පංචස්කන්ධ කියන මට්ටම එසේ පැවති නැතිවෙන්න නොදී ඒකට ලෝභ මෝහ දේශ මොහයෙන් ගැනීමේදී පංච උපාදානස්කමකට පත් වුනහම ඒක පංචස්කන්ධයේ මමත්වෙන් ගැනීම පංච උපාදානස්කන්ධයයි. මමත්වෙන් ගත්තොත් හේතු ඉතුරු වීම මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මාරස්ස. අර තමන් දුක් උපදින්න හේතුව තමන් තියලා තියෙන්නේ. දැන් මේ අනුසයක් ඇතිතුරු ඔහුට
ප්‍රසාදයන්ට ගැටෙද්දී ඒ තියෙන එක ස්වයංක්‍රීය වෙන එක නවත්තන්න බෑ. දැන් මෙන්න මේ විදිහට මේ ගැටෙනකොට ඇසට කනට නාසයට ගාට ගැටෙන අරමුණකදී ඒකට අදාළ Tamanගේ හිත ඇතුළත තිබෙනා වූ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයේ හිතට එනවා. දැන් එතනයි ඔබ ඉන්නේ. මේක uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං හෝ uppannam විහිංසා විතක්කං අර තවපු දේවල් එක්ක આવොත් නිකම් මතකේ આવොත් නෙවෙයි. දැන් ඔබට බණ තේරෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ මිනිස්සු කරන්නේ ඔයක එනකොට ඇඟරත් වෙනවා. පොඩ්ඩක් නොපෙනී යනවා. ඊට පස්සේ එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්න යනවා. මෙසේ ඔබව මෙහෙවන්නා මේ ලෝකේ ගැටුම් සඳහා දුක සඳහා මෙහෙවන්නා ඔබේ බලවත් කරගත් කාම විතර්කයේ සහ ව්‍යාපාද විතර්කයේ සහ විහිංසා විතර්කයේ නොවේද? ඔබ ඔවුන් තිදෙනාගේ අත්අඩංගුවේ ඉන්න ප්‍රාණාපකරුවෙක් නොවේද? හරියට ඔළුවට තුන් පැත්තට පිස්තෝල තුනක් තියලා වගේ මෙහෙම කරපන් කියලා. ඒ දේවල් ඔබට කරවන්න ක්‍රියාත්මක කරන්න හිතෙනවා. මොකද්ද මේකට කියන්නේ? හොයාගන්න ඕන කාරණයක් තිබෙනවා. දැන් මේක තුල තියෙන එක නේද දුක? පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ ජීවිතේ දුකයි නෙමෙයි. ඒකේ තිබෙන කාරණේ නිසා ඇති කරන පීඩනය. ඒක ලෝකෙද තියෙන්නේ? ලෝකේ උදව් වුණා ඔබ ළඟ හදාගත් එක එන්න. දැන් මේක දන්නේ නැති පුද්ගලයාට මේවා එන එක කරදරයක් ඒ හින්දා ලෝකෙට මුණුරු දීන්න කැලේට යන්න ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා. ඒක හිතට ආවේ නැත්නම් වදයක් නැහනේ. එන්නේ තියෙන නිසා බව දන්නේ නැහැ. මේවෙන් එනවා කියලා හිතන් ඉන්නවා. මේවා ගැටනොත් එන්නේ හින්දා ඒවට නොබලා ඉන්න. රූප නොබලා ඉන්න, ශබ්ද නොබලා ඉන්න, ඇස් දෙක පියාගෙන ඉන්න. එතකොට මොකක්ද ඒ කරන්නේ? පය බරවාට පිට කර බෙහෙත් බඳිනවා. දෝෂය තමන්ගේ හිතේ තියෙන මේවා වැරදි කාර්යයක් කරනවා. පෘථග්ජන පුද්ගලයාට ඒ නිසා ඔහු හිතන විදිහට මේ කාරණාමයි දුක් ගෙනත් දෙන්නේ කියලා ඔහු හිතනවා. ඉතින් ලෝකෙට බැන ඉන්නවා. අවුවට පැස්සට පින්නට අම්මට ආණ්ඩුවට තාත්තට බඩ මෙලිහල යාමට පහල යාමට. ඔහුගේ සිතේ තියෙන විතර්කය හටගන්නේ ඒකෙන් දැවෙන්නේ. නමුත් ඒකට වැරදිකාරයා ලෝකේ. පිස්සෝ කියලාත් මදි බැලුවාම බුදුන් වහන්සේ මේකට කියන්නේ සබ්බේ පුතුජනා උම්මත්තකා කියලානේ. පිස්සු කියලා මදි. බලන්න මේ මෙතනින් මෙදෙන්න උන්වහන්සේ පැහැදිලි කරන දර්ශනයේ හැටි මේ සූත්‍රවල. ඔබ මේකට එකතු වුණා පංච උපාදානස්කන්ධ. දැන් ඔබේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය බවට පත් කරගත්තේ ඔබ මේකට එකතු වීමෙන්, ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන්, ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් ගත්ත නිසා. දැන් ජීවන ගමනේ යම්තාක් දුරක් ආව නම් මේ චිත්තාභ්‍යන්තරේ බලවත් ඒක එතෙන්ට එනවා. ඒකේ තියෙන දැවීම තමයි දුක. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. ගහ මරාන මැරෙන්න හිතෙනවා. මම කියන්නේ ඒ තමයි ඒතන් මම. දැන් එහෙනම් ඔබේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය තියෙන තාක් කල් ඔබේ මම ඉන්නවනේ. මම කියලා කෙනෙක් නැහැ කියලා කෙස්වල ලොමුනත් බැලුවට හරියන්නේ නැහනේ. මොකද හිතට එන දේ මම කොට ගැනීමනේ බුදුන් වහන්සේ වදාරන්නේ. මොනවා මම කොට ගත්තත් ඒකෙන් ශේෂ වෙනවා. දැන් මෙහෙම එකතු කරගෙන යන පාරට කියනවා පමාද විහාරී නැත්නම් අනුසෝතගාමී. මේක තුල බාහිර ලෝකේ නොගැටුණත් මනෝද්වාරයෙන් එනවා මරණාසන්න මොහොතේදී මේවණු තිබුණත් අර මනෝද්වාරයේ තියෙන එකේ ඔබට අදාළ විදිහට ලෝභ දේශ මොහ තිබෙනවා. දැන් පවෙන් පරලෝ යා හැක, පිරින් පරලෝ යා හැක, ධානයෙන් පරලෝ යා හැක. ඇයි? තිබෙන නිසා රෙන්නේ එකේ යමක්. අධ්‍යාත්මික ආයතන හය ඔබට ලෝකයක් තියෙනවා. ශූන්‍ය නැහැ. මෙහෙ තියෙනවා වගේ නිින්ද ගියාමත් ඒ පේන ලෝකේ ඔබට ඇත්තක්. හැබැයි අධ්‍යාත්මික ආයතනට ගියේ බාහිරින් මේවා අරගෙන Tamanට ඇලුණු ගැටුණු පරිදි. දැන් බුදුන් වහන්සේ
සියල්ල අනිත්‍ය දකින්න වදාරත් නැහැ. සිතුලට එකතු වෙන්න එපා කියලාත් නැහැ. නමුත් උන්වහන්සේ වදාරනවා මේ ගැටෙනකොට කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නම් තුන් වතාවක උපදිනකොට එතනයි විදර්ශනාව තියෙන්නේ. නැති එක කරන්න දෙයක් නැහැ. දැන් මේ එන එක දැන් එකක්ද එතකොට? තරහව දැන් එකක්ද? වෛරය දැන් එකක්ද? පරිගැනීම දැන් එකක්ද? පිළිකුල දැන් එකක්ද? නෑ, මින් පෙර හදාගත්ත එකක්. අපි කියමුකෝ යම් අර්බුදයක් සිදු වුණා කියලා. දබරයක්. දබරේ සිදු වෙනකොට පුද්ගලයෝ අතර. දැන් ඒක ඉවරයි. හෙට අනිද්දාට මතක් වෙනකොට ඒක සිද්ධියක්ද සිතුවිල්ලක්ද? සිද්ධිය වෙලා ඉවරයි. ආය මතක් වෙනකොට සිද්ධියක් නෙමෙයි සිතුවිල්ලක්. නමුත් ඔබට ඒක සිද්ධියක් විදිහටම පේනව නේද? සිදු වෙනකොටත් ඒක සිතුවිල්ලක් තමයි. නමුත් අර්කලේසී තේරුම් ගන්න. දැන් මේ ඔබේ අර්බුද සහිත ලෝකේ, බාහිර ලෝකේද තියෙන්නේ ඔබේ සිතුවිල්ලද? ඉතින් මේකට පොර දාන එක නේද කරන්නේ? අර ගින්දර ඇවිලෙනවා, ඒකට දර දානවා කියලා කියනවා. පහන ඇවිලෙනවා, තෙලුයි වැටියයි දාන එක. පෘථග්ජනයයි කියන්නේ මේකට එකතු වෙමින් ලෝභ දේශම බලපත් කරන අනුසෝතගාමි ප්‍රතිපදාව. ඔවුන් ලෝභ දේශ මොහ වඩනව ඇරුණාම විදර්ශනා වඩන්නේ නැහැ. මේ වැඩේ තවදුරටත් කරගෙන යන එක පමාද විහාරී. දැන් මේකට එකතු වීම කියලා කියනවා. ස්වභාවයෙන්ම එකතු වෙනවා. එකතු වුණොත් කර්ම රැස්වීම වගේම අනාගත විපාකයට හේතු ඉතුරු වීමකුත් සිදු වෙනවා. එකතු වෙලා එහෙම එක නවත්තන්න බෑ. ඒක තමයි සංසාරේ පුරුදු කරගත්ත දේ. දැන් මගෙන් අහන්නේ විදර්ශනා කරන්නේ කොහොමද කියලා. අරමුණ එnderලා නවත්තලා විදර්ශනා කරන්නද ඔබ හිතන්නේ? හොඳයි, සීල සූත්‍රයේ සඳහන් මේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියන එක පොතේ තිබුණාට ඇයි සක්‍රිය වුණේ නැත්තේ මේ සමාජයේ? මම නම් දකිනවා මේවා උපදින්න එපා කියලා නෑ බුදුන් වහන්සේ. දැන් ඔය සමහර භාවනා වඩන අය සමාධියක් හදාන ඕවා උපදින්න නැති එක සැපයි කියලා හිතන් ඉන්නේ. සමාධියකදී එක උපදින්නේ නෑ. දැන් සැනසෙල්ලේ ඉන්නවා. නමුත් ඒ සමාධිය ලෞකික නම් පිරුණාම අර උපදින්න තියෙන හේතු නිසා ආයෙනවනේ. ඒකට වැරදිකාරයා ලෝකයේද? ඔබ හදාගත්ත එකද? දැන් තේරෙනවද මේ ඔබට උපදින දුක ලෝකේ නෑ, ඔබට ආවේනික දෙයක් කියලා? දැන් 아무තු මට තේරෙන්නේ නෑ මේ කාරණා තේරුම් ගැනීම ඇරුණාම ධර්මය කියලා මහ ලොකු වැඩක් කරන්න තියෙනවායි කියලා. මම පුඩා කාලේ කල්පනා කරේ මේකට මොනවා හරි විශේෂයෙන් බුදුන් වහන්සේ වදාළ විශේෂඥ ක්‍රමයක් තියෙනවායි කියලා. භාවිතා කරන්න මොකක් හරි. නෑ, තියෙනවා සූත්‍රය හැමතැනම. හැමතැනම වදාරලා තිබෙනවා. කොහොමද තේරෙන්නේ වදාරලා තිබෙන්නේ? නහි වේරේන වේරාණී සම්මන්ති ඉදකු ජාචනං අවේරේනච සම්මන්ති. වෛර කරන්න ගිහින් නම් සංසිඳෙන්නේ නැහැ, නොකරුවොත් සංසිඳෙනවා. දිනේ කෝදං අක්ඛෝදේන. ක්‍රෝධ කරන්න දින නම් දිනන්න බෑ, නොකිරීමෙන්. මොකද්ද මේ නොකිරීම කියන්නේ? නොකිරීම කරන දේ බවට පත් කර ගැනීම නේද විදර්ශනාව කියන්නේ. ඔබ දැන් කිරීමක් කරනවා, නමුත් කිරීම වෙනුවට නොකිරීම. ඔබට පුරුදු වුණ පාරේ මේකට ආපුහම එකතු වෙනවා. uppannam කාමීසක්කම් එකතු වෙනවා. දැන් ඒක එකතු වීමේදී කායවචන දෙන්න ගියාපුවම එතන සිදුවෙන කාරණාව තමයි ඒ අතීතයට එකතු වෙලා ඒක විඳලා පස්සපච්චා වේදනා, ඒකට ඇලිලා තණ්හා උපාදාන වෙලා භව ජාති. අන්න තණ්හා උපාදාන භව වීම තුළ වර්තමාන කර්ම රැස්වීම සහ අනාගතයට කර්ම උපදින්න හේතුවකුත් ඉතුරු වෙනවා. අන්න එකතු වීම, අන්න ප්‍රමාදය, අන්න සසර හදන හැටි, උපාදානයි. දැන් මේකට මේ වේදනාවට තණ්හා කරලා ගියොත් එහෙම ඊට පස්සේ නවත්තන්න බෑ. ඊටු ටික ඔක්කොම ස්වයංක්‍රීය වෙනවා. වර්තමාන හේතු සහ වර්තමාන ඵල. වර්තමාන ඵල සහ අනාගත හේතු.
ඒකට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නාන භවංගමේති. පිළිගැනීමට සූත්‍ර දේශනා 100 ගණනක තියෙනවා නේද? මොකද්ද කරන්න ඕන කියලා. මා මෑතදී මතක් කළ නාග සූත්‍රයේ තිබෙනවා නේද? ඇතා ඇත්ගවට සවන් දීලා ඊට පස්සේ ඔක්කොම මරනවා කියලා. ඉස්සලා සවන් දෙනවා ඊට පස්සේ මරනවා විරුද්ධවාදීන් ටික. ඒ විරුද්ධවාදීන් කියලා පෙන්ලා තිබෙන්නා වූ ඇතා විරුද්ධ සමයේ ඉන්නා වූ ඇතා ඇත්ගොව් අස්සය අස්රුව වාහනවල ඉන්නා වූ යෝධයින් සහ මේ පාබල සේනාව සටන ජය ගන්න ඇතු උපදෙස් සරන් ඝාතනය කරනවා. මේකට උපමා කරලා තියෙන බුදුන් වහන්සේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ ඝාතනය කරන්න ඕන කියලා නේද? එකතු වෙලා ඝාතනය කරන්න බෑ. එකතු වෙනවට තමයි කියන්නේ මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම සතර හදන එක. හොඳයි uppannං කාම විතක්කං නාදිවාසීති කියන්නේ මොකද්ද? මෙතන හටගන්න එකක් ක්‍රියාවට නගන එක තව එකක්. මේ අතරත් පරතරයක් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ වේගෙන් නැසෙනවනේ. හට ගන්නවා. ඊට පස්සේ ඒ විතර්කයේ විසින් ඔබ මෙහෙවනකොට ඊට පස්සේ පවත්නවා. එතකොට ඔබ පාලනය කරන්නේ මේ ත්‍රිවිධ විතර්කය. ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරමින් සසර අකුසල් රැස් කරනවා. ඔබට පහන නෑ, ඔබට තියෙන අපහාන. නිකම් මතක් කරගන්න. පාසල් යාළුවෙක් එක්කලා තරහ වුණා. මොකක් හරි පොඩි දෙයකට. යාළුවෝ එකතු වෙලා ගතු කේලම් කියලා ඇවුස්සුවොත් දුර දිග යනවා. සතියක් ගියොත් කවුරුත් මොකොත් කරේ නැත්නම් තරහව නැතුව යනවා නේද? ඒ වැඩි දියුණු වෙන්නේ ආයෙත් තරහ කරන්න ගියොත් නොකරොත් ඒක නිකන් නැතු වෙනවා නේද? මේ නොකර හිටපුවාම නිකන් නැති වෙන එක නේද මේ කරන්න තියෙන්නේ. නමුත් නොකර ඉන්න නිකන් බෑ. මේක කිරීමෙන් සසර සිදුවෙන්නා වූ ආදීනව බන්ධනේ තේරුම් ගත්තාම නොකිරීමෙන් ලැබෙන නිදහස තේරුම් ගත්තාම අන්න ඔබට මේ ඉල්ලන දේ කරන්න නිකන් බෑ. මෙතෙන්ට බොහෝ කල් පුරුදු වුණා වූ එකතු වීමේ පුරුද්ද නැමැති මුට්ට සතිය මුලා වූ සිටිය වෙනුවට එකතු නොවීමේ පුරුද්ද සඳහා ඔබට සිහිය ගේන්න වෙනවා එතෙන්ට. අන සිහියෙන් කටයුතු කිරීමෙන් එකතු නොවීමට අප්‍රමාදය කියනවා. මම මේ ළඟදී ඔකට උදාහරණයක් පෙන්වනවා. මැද්දට පනින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ මැද්දට පැන්න දෙකක් පෙන්වුවා මම. රෝහිණී ජලයේ වේදා ගන්න දෙපස මව්පිය දෙපස නෑදෑයෝ සාකිකෝලි වංශිකයෝ දැන් යුද්ධයට ලෑස්ති වෙලා. දැන් දෙකොල්ලෝ දැන් මරා ගන්න හදන්නේ. එක පැත්තකට පන්දන් අල්ලලා ඒක විසඳන්න බෑ. මැද්දට පැන්නහම දෙකොල්ලෝ සංසිඳෙනවා. මේ බුදුන් වහන්සේ මේ ප්‍රශ්න විසඳීමට මැද්දට පැනීම පෙන්වනු ලබන්නේ බුදුන් වහන්සේගේ පැමිණීමක් විදිහටද ඔබේ සිහිය මෙතෙන්ට එන එක විදිහද කියලා කල්පනා කරලා බලන්න වෙයි. අරක අතීත පරණ කතාවක් එක ඉගෙන ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ලංකාවෙත් ඕක තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් විහිළුවට කියන නම් තියෙනවා වට. ඔය චූලෝදර මහෝදර කියන්නේ චූල කියන්නේ කුඩා උදරය කියන්නේ බඩනේ. කුඩා බණ්ඩයි ලොකු බණ්ඩයි. නැත්තම් කුඩා බඩයි මහ බඩයි. ආමයි බෑනා දෙන්න. මේ දෙන්න මැණික් පුටුවට දැන් උරුම කරගන්න ඔවුනොන්ට එරෙහිව අවියම හොරාගෙන. ඕක අයිති මාමටයි දෙන්න ඕන කියලා ගියොත් ඒක පාක්ෂිකයි. බුදුන් වහන්සේ මැද්දට පැනලා සංසිඳෙව්වා. මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ එකතු වෙන තැන එක නොවෙන්න මැද්දට පනින්න වෙනව නේද ඔබට මේක නවත්තන්න? කවුද මැද්දට පනින්නේ? බුදුන්ගේ නියෝජිතයා. සිහිය. මේ වැඩේ කළොත් සසර හැදෙනවා, බන්ධනේ සිදු වෙනවා, වැඩෙනවා කියලා තේරුම් ගත්තාම ෂය කරන්න බෑ කර්ම රැස්වීමයි වෙන්නේ.
සෙවෙන්ට නම් ඒකට ඉපදුන දෙයට එකතු නොවී මේ යන්න අරින්න වෙනවා. කාන්ති කියන්නේ මේ එකතු නොවීමට දස් දරන උත්සාහය නේද? ඉවසීම. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, ඉවසීම කියන්නේ එකතු නොවීමට. දැන් හදාගත්ත නිසා බලවත්කමක් තිබෙනවා, ඒකේ පීඩාව තිබෙනවා. නමුත් දුර්වල වෙන්න ඒක ඔබට පීඩා ඇති කරන්නේ නැහැ නේද? දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ කෙසෙල් රූප වේදනා සංඥා සංකාර අනිච්චං කියන එක නෙමෙයි. අර uppannam කාම විතක්කං කියන්නේම පංච උපාදානස්කන්ධය. uppannam ව්‍යාපාද විතක්කං කියන්නේම පංච උපාදානස්කන්ධය. uppannam විහිංසා විතක්කං කියන්නේ පංච උපාදාන. දැන් එතකොට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු පස්දොරේ සහ සදොරේ සහ සිව්විරියව්වේ වර්තමාන මොහොතේදී ඔබ චිත්තාභ්‍යන්තරයේ තියෙන යමක් උපදින්නට බාහිර දේ උදව් වෙයිද? ඒක ඔබට දැන් කරදරයක්ද උදව්වක්ද? ඔබේ ඇතුළත එළියට එන එක අයින් කරගන්න උදව්වක්. ඉස්සර මේක වදයක් දුකක්. දැන් මෙයාට දැන් දෙන්න ඕන බේත තමයි එකතු නොවී සිටීමෙන්. එහෙම සාමාන්‍ය ස්කන්ධ පහ හටගෙන නැතෙන්න ඕනනේ. එකතු වුණොත් නේ පවත්තන්නේ. එකතු නැත්නම් එයාට ඉදුන් නැත්නම් නැතෙන්න ඕන නේද? ඉතින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ මේ එකතු නොවෙනකොට සිදුවෙන දේ නේද? ඒක ඇසින් කරන වැඩක් කනෝනින් බලන එකක් සිහියෙන්. ඒකම නෙවෙයිද මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරත් යන බවන් ගමන් කියන්නේ. ප්‍රහාණය වෙන්නේ ඒක කියලා. ඔබට තිබුණ ලෙඩේ මෙතෙන්ට සමීපෙන්න බැරිකමනේ. දැන් මේ uppannam කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් විහිංසා විතක්කම් නාදිවාසේති පජහති කාටද? බුදුන්ට පමණක්ද? භික්ෂුන්ට පමණක්ද? නෑ. එහෙම වේදයක් නෑ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර ඕනෑම කෙනෙකුට අනිත්‍ය භාවනාව. ත්‍රිපිටකයේ සියල්ලම පාහේ කියවාගෙන භාවනා කරන සියල්ලම පාහේ හදාරාගෙන ඇවිදින් අනිත්‍ය බලන හැටි පහසු කරලා දෙන්න හැටි අපි ඔය. ඒ අනියත බව නෙවෙයි. අනිත බව ලෝකෙට ආйти. ඔය තියෙන හැම දෙයක්ම කැඩලා බිඳලා වෙනස් වෙන්නේ ඒක අනියත බව. ඒකට අනිත්‍ය කියලා හැවටෙන්න යන්න එපා. මොකද තථාගත බුදු පියාණන් වහන්සේ නුවණින් දකින්න කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය විතරයි. ඒක අර අනියත නෙවෙයිනේ. පැහැදිලි කරගන්න. දැන් මොකද වෙන්නේ? මේ එකතු නොවුනොත් මේක මැසෙන්න ඕන නේද? දැන් ඒකට නේද සිහිය ඕනේ. සිහියෙන් කටයුතු කරන එක ඉන්නේ අප්‍රමාදය. මේකට තව උදව්වක් තියෙනවා අපේ අවබෝධයේ. මම මේ එකතු වෙලා ඉන්නේ පරණ මලගයකට, මලයකකට, මල අතීතයට. අන්න ඔබට අතීතයේ බව දැක්කහම දැක්කේ නැත්නම් අතීතය අනුශෝක වෙනවා. එතකොට අතීතං අනුශෝචಂತಿ. ඒ වගේම අනාගතය ගැන කතා ප්‍රජාප්පණය. සිතුවිල්ලක් බව දන්නේ මවනෝ. නමුත් දැන් මේ එන එක මල සිතුවිල්ලක්. මල දරුවට පණ දෙනවා ඒ කරන්නේ. මල දරුවා කරේ තියාන යනවා ඒ කරන්නේ. එයා සොහනට දාන්න. ඒ කියන්නේ අතහරින්න. සොහන කියන්නේ දාලා එන තැනනේ හැරුණෙන් පස්සේ. එකතු නොවීමෙන් මල දරුවා සොහනට යනවා. පරිච්ඡ අතීතයේ සෙවෙන්න පටන් ගන්නවා. අන්න දැන් පැවැත්මේ නියෝජිතය වෙනකොට නැවැත්මේ පාර තෝරාගත්තා. දැන් අනුසෝතගාමී වෙනකොට පටිසෝතගාමී. මුල් අවස්ථාවේදී 1000ක් නම් 1000න් එකයි හම්බෙන්නේ, අනිත් ඔක්කොම ආයෙත් රිදෙනවා අහු වෙනවා. නමුත් එකතු නොවීම හුරු වෙන තරමට, එකතු නොවීම හිතට යෝජනා කරන තරමට ඊට පස්සේ හිත පිළිගන්නවා එකතු වීමට වගේම නොවීමත් එහි පුරුද්ද බවට පත් වෙනවා. මුළු ත්‍රිපිටකයේ ඔක්කොම කියවලා ත්‍රිපිටක සූත්‍ර සංසන්දනය කරලා මා දකින්න පංච උපාදානස්කන්ධය අනිත්‍යමයි. දැන් මොකද වුනේ? අතීතයෙන් එන එකට කියන්නේ තින්නම් සංගති පස්සෝ. එකතු වෙනවට කියන්නේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදානපච්චා භව. ස්කන්ධ පහ තුල ආත්ම තුනක් තුල නෙවෙයි.
ඒක එතකොට වේදනා තණ්හා කියන්නේ කර්ම වලට. සංඥා සංකාර නේද? උපාදාන භව කියන්නේ අනාගත ඵල. ඒක කර්ම විපාක. කර්මෙත් රැස් වෙලා අනාගත ඵලයක් උපදින්න හේතුත් තියෙනවා. එහෙ ඇවිදින් බෑ මේක ඉවර කරන්න. එතකොට සතර හදන පාරේ. ඒ වැඩේ නොකරන්න නොකිරීම කියන්නේ ඒකනේ. අර අවේරේනච කියන්නේ අර තණ්හා උපාදාන භව නොකරන එක. නොකරන්න නම් මොකද්ද කරන්න ඕන? පස්සේට එකතු නොවී ඉන්න වෙනවා. අර පරණ පංච උපාදානස්කන්ධ ආපු පොළොන් සිතට නැත්තම් තමන් හදාගත්ත එකට ඒක පරණ මැරිච්ච අතීතයක් නිසා දැන් එකක් නෙවෙයි තේරුණාම එයාට යන්න කියන්න වෙනවා. එහෙමයි එයා මරන්නේ. හැංගිච්ච තැන ඉන්නවා ආවහම එකතුනේ නැත්නම් එයාට ආපහු හැංගෙන්න ඉඩ නෑ එයා යනවා. එවිට උපන්න කුසල් දුරු වීම පටන් ගන්නවා. ඉදිරියට නොතැබීමෙන් නූපන්න කුසල් නූපදීම පවන්නනවා. දැන් ඔබ සම්මා වායාමයක් නේද කරන්නේ? දැන් ඕකෙම නේද uppannam කාමිතක්කන් නාදිවාසේති පජහති විනෝදේති බියන්ති කරෝති අනභවං ගමේති කියන එක නේද ඔය කරන්නේ. වචනෙන් පාඩම් කරගත්තේ නෑ. එතකොට පහනේ වෙනව නේද? කරලා බලන්නකෝ ප්‍රතිඵල නැද්ද කියලා. මෙපමණ ලේසි ක්‍රමයක් තිබියදී මොකද මේ කරන්නේ? ලේසි කරගන්න බැරි වුණා ඒකයි උනේ. ඒ වගේ මම මෙතන කාලේ නාස්ති කරන්නේ නැහැ මොකට මේ ඔබට අදාළ දෙයම කියන්න ඕන නිසා. ඔය දසුත්තර සූත්‍රයේ තිබෙනවා දීඝනිකායේ දැනගත යුතු එකම දේ. ඒකේ තියෙනවා එකේ කාරණා දෙකේ කාරණා 10ක් දක්වා. සසර දුකින් මිදීම සහ මිනිසා දැකගත යුතු එකම දේ නම් මොකද්ද? පස්ස නිරෝධය පමණයි. පස්ස නිරෝධය කියන්නේ හැට රූපයක් හම්බෙන එක නවත්තන එක. ඉතින් බුදු වෙලාවත් ඒක නතර වුණේ නෑනේ. ඒ නිසා අපි මේ පස්ස කියන්නේ හමු වීමට කියලා හිතාගත්තට හරියන්නේ නෑ. මේවයි උදව්වෙන් Tamanට ස්පර්ශ වෙන්නේ අනාගත කුණුගොඩ. ඒකයි uppannam කාමිතක්කං uppannam ව්‍යාපාදිතක්කං විහිංසාවිතක්කං කියන්නේ උපදින එක. උපදින්න එපා කියලාත් නැහනේ. උපදින්න ඕනේ. හැබැයි එකතු වෙන්න එපා. අන්න කාන්ති නාදිවාසීති කියන්නේ එකතු වෙන්න එපා. දැන් මේ විදර්ශනාව නේද? දැන් නැවත නැවතත් අනුපස්සී විහෙරති. නැත්තම් තවත් ඉදකින් ගන්නවා නම් uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් උපදින කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කයේදී අනික්වාදී නෙවෙයි. ඒක අර සමහර වචන මං කිව්වේ හදන්න ඕන කියලා. උපදින හිතුවිලි නෙමෙයි. දැන් මේ අතීතයට එකතු නොවෙනකොට යා මැරෙනවා නේද? එතකොට අනාගතයක් හැදෙන්නේ නැහැ නේද ඒ නිසා. එතකොට අතීතය හිස් වෙනවා නේද? තියෙනතුරු වෙයි නැති දවසට කොහෙන්ද එන්නේ? එදාට වර්තමාන මොහොතේ හඳුනාගන්න රූප වේදනා සංඥා සංකාර 15 ක්‍රියාසිතක් වශයෙන්. ඒකට පංචස්කන්ධය කියහම පංච උපාදානස්කන්ධය කියන්නේ නැහැ. ඒක අතීතයක් නෙමෙයි අනාගතයක් නෙමෙයි වර්තමානයේ. මෙතෙන්ද හදන්න ඕනනේ. සචිත්ත පරියෝදපං ඊතම් බුද්ධාන ශාසනන් නේද? සිත හදන්න තියෙන එකක් නේද? ඒ නිසා මෙන්න මේ වරද අපි කරගෙන ඉන්නවා. අපි ඒකට එකතු වෙන පුරුද්ද නරක පුරුද්ද හදන් ඉන්නවා. ඒ නිසා අපට ඒ මොහොතේ උපදින පංච උපාදානස්කන්ධයේ දැවිලි තැවිලි වලින් ජීවිතය දුක් විඳින්න වෙලා තිබෙනවා. සමස්ත පෘථග්ජන සමාජයේම කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ විසින් මෙහෙවනු ලබන හිරකාරයෙක්. නැත්නම් මේ ප්‍රාණයපකරුවෙක්. හොඳයි ඔවුන් නැතුවම අපි මෙහෙවයිද? uppannam කාමිතක්කන් නැත්නම් කාම විතර්ක ව්‍යාප උපදින්න නැත්නම් උපදින්නේ නැහනේ. තියෙනවා නම් තමයි අපි මෙහෙවන්නේ. දැන් මේ කාම විතර්ක ලෝභ නම් ව්‍යාප විතර්ක දෝෂ නම් විහිංසා විතර්ක මෝහ නම් ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බානම් නැතුවම මොකද්ද තියෙනව ඇත්තේ? ඒව නැති වෙන්න ඔබ සසරටද යන්නේ වෙන තැනකටද යන්නේ? මේවා නිසා කම්පන වෙන සිත මේවා නැති විට අකම්පිත හිතක් වෙන්නේ නැද්ද? නොසෙල්ලි වෙන්න බැරිද? නිහඬ සිත, සංසුන් සිත හදන්න පටන් ගත්තා නම්
සංසුන් වෙන තරමට ආසා හිතෙනවා. ආසා වෙන තරමට වැඩිපුර කාලය යොදන්න හිතෙනවා. මන්දයත් මේ ටික වදගෙනත් දෙන්නේ මේ ටික ඉවත් කරගන්න කල් ඉවසිල්ලක් නැහැ ඊට පස්සේ. දැන් ඔබ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විසින් මායයට පරාජය වෙනවා. ඔබ දැන් මායя පරාජය කරනවා. මෙන්න මේ නොකිරීම කියන වචනේ එකතු නොවීම කියන කාරණා එකතු වීම නිත්සුකාත්ම කියලා වචන පිළිගන්න එකතු නොවීම අනිත්‍ය කියලා පිළිගන්න. දැන් පංච උපාදානස්කන්ධයට අනාගත ඵල උපදන්න නැතුව මිය ආතුයි. කාම විතර්කයේ අනාගත ඵල හදන්න නැතුව මිය ආයතුයි. ව්‍යාපාද විතර්කයේ මිය ආයතුයි. ඒ වැඩේ අර පරණ පුරුදු වාර නොයන්න මෙතෙන් දියුණු කරපු සිහියකින් මේක මැදට පනින්න ඕනනේ. එකතු වෙන්න ඉස්සෙල්ලා මැදට පනින්න ඕනවා. එතකොට කඩනවා. මන් දකින්නේ සසර කඩන දැන මෙතන. සසර හදන්න පුරුදු වෙන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ සසර කඩන්න උගන්වනවා. දැන් ඇස් දෙක පියාගෙන ඉන්න ඕනේද? ඉඳගෙන ඉන්න ඕනේද? කැලේට යන්න ඕනේද? සිවුරු පරවන්න ඕනේද? ඉස බූ ගන්න ඕනේද? අරක දන්නේ නැත්නම් ඔය මොනවා කළත් වැඩක් නැහැ. ඒක දන්නවා නම් ඔය එකක්වත් කරන්න ඕනෙත් නැහැ. සෝ බාමනෝසෝ සමනෝස බික්කු. එහෙම මිනිසුන්ට දීපු දහමක් නෙමේක මේ. මිනිස් වර්ගයාට තමන්ගේ චිත්තසංතානයෙන් හදාගත්ත දුකින් නිදහස් වීම සඳහා තමන්ට හිත හදාගන්න ක්‍රමයක් කියලා දීපු එකක්. දැන් මේක අයින් වෙන්න යන්නේ කොහාටද? සංසාරයට නෙමෙයි බුදුන් වෙත. අර අනුසෝතගාමී පුද්ගලයා පවෙන් පිනෙන් ධානයෙන් සසර වෙත යනවා. පටිසෝගාමී පුද්ගලයා බුදුන් වෙත යනවා. ඒකට බුදුන්ගේ ධම්මකාය කියලා කියනවා. ඒක සෝවාන් මාදී මාර්ගඵලයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා කියනවා. ඒක ලෝකෝත්තර සුව කියලා කියනවා. ඒකට අසංකත ධාතුව කියලා කියනවා. බුදුදහම ටිකයි නේද? බුදුදහම ඉතා ටිකයි. මම හිතන්නේ ඒ නිසා තමයි උන්වහන්සේ ගමින් ගමට යන ගමන් ඔය එක ධර්ම දේශනාවකින් ඕක කියලා මෙන්න මේක කරන්න කියලා යන්නේ නැත්තේ. අපිට ඉතින් එහෙම නෙමෙයි. ඒක ගත වෙලා අවුරුදු 2600ක් තියෙනවා. 2600 පුළ ආසන ඉතිහාසය තිබිච්ච ඔක්කොම දැනගන්න ඕනනේ අපි. ඔක්කොම දැනගන්නවා ඕන දේ දන්නේ නැහැ. අපිට ඔක්කොම දැනගත්තේ නැතත් කමක් නැහැ. ඕනේ දැනගත්තොත් අපට ධර්මයේ දකීද බුදුන් දකී කියන එක සත්‍ය කරන්න පුළුවන් වෙනවා. දැන් විදර්ශනා කරනවා කියන්නේ මොකක්ද එතකොට? හිතට අරන් බෙද බෙදා බලනවා නෙමෙයි. අර එකතු නොවීම නේද අනිත්‍ය. අනිත් දුක්ඛනාත් වශයෙන් නුවණින් බලන්න කියන්නේ ඒක නේද? එකතු වීම නිත්‍ය සුඛ නම් එකතු නොවීම ආය බලන්නේ මොනවද? එකතු නොවී ඉන්නකො. එතකොට අනිත්‍ය වෙනවනේ. මොනවයි අනිත්‍යද? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය අනිත්‍ය. ඒ අබ්බේ සංකාර අනිච්ඡාතනේ පෙන්වන්නේ. අන්න අපට මම දකිනවා මට 1981 විතර කාලේ ලංකාවේ තිබිච්ච පුංචි පොතක් කියවන යනකොට මේ தත්ත්වයේ තේරුම් නොගෙන භාවනා කියලා කරන්න තියෙන සියලුම ක්‍රමෝපායන් සැබෑ භාවනාව නොවේ කියලා විවේචනය කරලා භාවනාවට ක්‍රමයක් නැත කියලා වචනකින් අවසන් කරපු ලිපියක්. මේ මාව මේ ගමනින් උද්‍යෝගයමත් කළ පළවෙනි මාදුටු දෙය. දකින්නාත් දකින දෙයත් අතර පරතරය අතුරුකහන් කිරීම භාවනාවයි. දකින්නා මේ මොහොත දකින දේ තමන්ගේ පරණ එක. මේ දෙකේ අතර තමයි මම ඉන්නේ ගැටීම තියෙන්නේ. පරතරයක් නෙමෙයි ගැටුම තියෙන්නේ. දකින්න අතීතයෙන් එන්න එකක් නැත්නම් එතකොට දකින්න දේ දරුණාම දකින්නෙක් නැහනේ. ඔවුන් මේක අනුගමනය කරන්නත් ඇති. සත්‍ය අවබෝධ කරගන්න ඉන්නත් ඇති. ඒ තරම් චරිත අවිහිංසකයි. දන්නේ නැහැ. ලෝකයා දන්නෙත් නැහැ. පන්තිල් ගත්තාම ඇති ආය කඩන්න කරුණ නැත්නම් ආය ගන්න ඕනේ නැහැ කිව්වා කියලා ඔකට බැනුම් ඇහුවා ඇරුණාම ඒක ප්‍රගතිශීලී පියවරක් කියලා පිළිගත්තේ නැහැ අපේ අය. නමුත්
ඒ ක්‍රමයක් නැති එක තමයි ඔය ක්‍රමයක් තියෙනවද වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද ගන්න කාමෙතරක උපදින්නේ කියලාද උපදින්නේ නැහැ. උපදින එකනේ හදන්න තියෙන ක්‍රමයක් තියෙනවද ඒකට ආයේ? අද එතුමන් කියන තැන මම ඉන්නවා. එතුමන් කොතරම් සත්‍යද කියලා අද මම පිළිගන්නවා. අපිට මේක සමාජයට දෙන්න ඕන. එතකොට ඔවුන්ට අවදි වූ තැන් පටන් Taman යන්නේන හැම තැනකදීම අනිකුත් යහපත් කටයුතු වලට කිසිම තහනමක් බාධාවක් නැහැ. මේ ත්‍රිවිධ විතර්කයේ එන්නේම Tamanට අදාළ තැනදී. ඒ පුද්ගලයාට අදාළ ශේස්ත්‍රයේදී. ඒක පිළිබඳව පනත් තේරුම් අරගෙන මේ හොරාට එනකොට අල්ලගන්න දිනු කරන සිහියකින් ඉන්න. මගේ උදාහරණ වල පෙන්ලා තිබෙනවා. රියදුරාට මහපාරේදී කොන්දොස්තරට බසේදී මව්පියන්ට දරුවන් ළඟදී ගුරුවරයාට ශිෂ්‍යයන් ඉස්සරහේදී ආයතන ප්‍රධානියාට සේවකයන් ඉස්සරහා මේ කිසා නොකි ආගමික ආගම් අතර කෝකෙන් ආවත් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ මායя මේකට එකතු වෙන එක ආගමික ජීවිතේ නෙමෙයි පෞකාර ජීවිතේ. මෙන්න මේක ප්‍රහාණය කරන එක පමණයි ආගමික ජීවිතය. සියලුම මනුස්ස වර්ගයා සඳහා සර්වාගමිකයි. පුළුවන් නම් ලෝකයක් හැදෙනවා. අර අනිකුත් ආගමික සංකේත එහෙමම තිබුණාවයි වැඳුම් පිදුම් එහෙමම තිබුණාවයි මේක කරනවා නම් ලෝකයා ඔක්කොම එකතු වෙලා බුදුන්ට වඳිනවා කියලා කියන්න වෙනවා. අදාළ කරුණු තේරුම් අරගෙන විදර්ශනය අනුකමක්දයි තේරුම් අරගෙන අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම මේ සතර ඉරියව්වේ සහ දොරවල් හයේ මේ ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමෙන් බලන අනිත්‍ය බලලා ඔබේ සිතේ ඇතුළත හිස් කරගන්න. නැති දවසට ගැටෙනකොට එන්න දෙයක් නැතුවම දුක නැති බව තේරෙවි. මම වැටෙනවට කියනවා දහම් මැස පෑදෙනවායි කියලා. ඔබටත් දහම් මැස පාදාගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළ ඉහාත්ම වශයෙන්ම මේ සංසුන් සුවයට හිමිකම් කියන්න ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං